නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතරෝ මේ භික්ඛවේ ධම්මා සද්දම්මස්ස තිතියා අසම්මෝසාය අනන්තරදානාය සංවත්තන්තිති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව නරඹනු ලබන සවන් දෙනු ලබන සදහැබර පින්නතුනි, ආරාධිත බෞතුන් අපට නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමති ධර්ම දේශනයක් කියන්නා වූ නිදහස් මාතෘකාව ලබා දී තිබෙනවා. ඔබට මතක නම් අද සවස් යාමේ සුගත විඤ්ඤාණ නම් සූත්‍රයක් දේශනා කරමින් පළවෙනි දහම් කොටසක් දේශනා කළා. සද්ධර්මයේ පිරිහීම අතුරුදහන් වීම පිණිස බලපාන්නා වූ ක්‍රියාකාරකම් 4ක් මතක් කරනවා නම් සූත්‍රාන්ත වරදවා ගැනීම, ශික්ෂා සම්පන්න නොවී හැසිරීම, ශිෂ්‍යයන්ට ශිල්පය ගුරුවරුන් ලබා නොදීම සහ ඒ සඳහා තිබෙන්නා වූ රුකුළු වැර නැත්නම් වීරිය අතහැර ජීවත් වීම කියන මේ කාරණා තුල මිනිස් සිත් සතන් වලින් සදහම් භාවිතය අතුරුදහන් වීමෙන් නොයි සදහම් අතුරුදහන් වෙන්නේ. පොතේ තියෙන්නේ පෙර දහම් පමණයි. ඒක භාවිතා වෙන්නේ මිනිසුන් අතර. මිනිසුන් තමයි සදහම් භාවිතා කරලා සදහම් සරණින් නිවිලා ජීවත් වෙන්නේ සහ ලෝකයක් සදහම් සරණින් සැනසෙන්නේ. අර ප්‍රතිපදා 4 අනුගමනය කිරීම තුළ පරිහානිය සමග අන්තර්ධානය සදහටම විනාශ වී යාම නෙමෙයි යටපත් වීම කියන කාරණාව. දැන් අපි එදා කතා කළේ මුල් කොටසේ කතා කළේ මේ ගැන. මේ සිද්ධිය සිවස් ගණනාවක් තිස්සේ වෙලා තියෙනවා. කොතරම් අපි උදන් එනුවත් තරවාදී නිර්මල සසන පවතිනවායි කියලා ඊට අදාළ ගොඩනැගිලි, ඊට අදාළ ස්මාරක, ඊට අදාළ ග්‍රන්ථ මේ සියල්ල පවතිනවා. නමුත් ශාසනයේ පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේදේ නම් ප්‍රතිවේදේ අතුරුදහන් කියන එකේ තේරුම ප්‍රතිපත්ති අතුරුදහන් කියන එක, ප්‍රතිපත්ති අතුරුදහන් කියන එකේ තේරුම පරියාප්ති භාවිතේ නෑ කියන එක කියලා මම පැහැදිලිව ඔප්පු කරලා පෙන්නවා. එහෙනම් අපට තේරෙන දෙයක් තමයි පරියාප්තිය නිරවුල් කරගත්තොත් භික්ෂුවට, භික්ෂුණියට, උපාසකතුමාට, උපාසිකාවට ප්‍රතිපත්තියට ආ හැකියි. ප්‍රතිපත්තියට ගියොත් ප්‍රතිවේදේ වළක්වන්න බුදුරජාණන් වහන්සේටත් නොහැකි කියන එක මගේ තදබල විශ්වාසයයි. මට එසේ විශ්වාස තිබෙන්නා වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඔබටත් ඒ පිළිබඳ විශ්වාසය ඇති වෙන්න ඕන. මොනවද අනුගමනීය ප්‍රතිපදාව වශයෙන් මේක පෙන්වලා තියෙන්නේ? මහණෙනි, ධර්ම කරුණු 4ක් ශාසනයාගේ ස්ථිර භාවය පිණිස, අතුරුදහන් නොවීම පිණිස, අපරිහානිය පිණිස බලපානවා. කවර කරුණු 4ක් දයත් කියන එක යටතේ අපි කරුණු 4 සෙමෙන් පරිශීලනය කොට විග්‍රහ කොට බලමු. ඉද වික්කේ බික්කු සුග්ගහිතං සුත්තන්තං පරියාපුනා පුනම්ති සුනික්ඛිත්තන්ති පදභංජනේහි සුනික්ඛිත්තස්ස බික්කවේ පදභංජනස්ස අත්තෝපි සුනයෝ හෝති. අයම් බික්කවේ පඨමෝ ධම්මෝ සද්දම්මස්ස තිතියා අසම්මෝසාය අනන්තරදාය සංවත්තති. මැනවින් උගන්වන ලද සූත්‍රාන්තවල පදව්‍යංජනයන් අරුත් වටහාගෙන පදව්‍යංජනගේ අර්ථය නිරවුල් කරගන්නවා, සුගම කරගනු ලබනවා. මේ ශාසනය ස්ථිර වෙන්න නම් අන්න මුලින්ම කියලා තියෙනවා සදහම් නිවැරදි විය යුතුයි. සදහම් වල පදවලට
තම තමන්ට කැමති පැත්තේ අර්ථ දක්වලා තිබුණට මේවා සතර මහා ප්‍රදේශයන්ට ගලපන්න බැරි නම් මේවා ධර්ම විනීට ගලපන්න බැරි නම් මේවා අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් මිනිසුන්ට අනුගමනය කරන්න බැරි නම් ඒ ආයන්න ඉගෙනගත් නැති සුනීතට සෝපාකටත් අනුගමනය කරන්න තරම් පහසු වුණා වූ පිළිවෙත මොන පාපයකට මොන නොලැබීමකට මිනිස් සමාජයෙන් අතුරුදහන් වී ගියාද? ඔය මහන්තත්ව කියන කාරණා යටතේ තිබෙනවා වේපුල්ල කියන මහන්ත යටතේ ලාභගත් මහන්තත්වයක් බහුසුත බවත් මහන්තත්වයක් කියලා. පිරිහීමේ කරුණු වශයෙන් දැන් ධර්මාශෝක රජතුමාගේ කාලේ සසුන්ගත වුණේ ශාසන ත්‍රිවිධ ශාසනයේ ආසාවෙන් නෙවෙයිනේ. ලාභ කීර්ති ප්‍රශංසා වලින් පිරිහෙනකොට මේකේ ලාභ කීර්ති තිබුණ නිසා කාලා බිල්ල ජීවත් වෙන්න. ඒකනේ 60000ක් බැහැර කරන්න සිදු වුණේ. ඒ වගේ මේ අධ්‍යාපනය කියන රටාව යටතේ බාහිරයට උගතුන් බවට පත්වීමේ සීමාවක් නැහැ. සිතට නැත්නම් විඥාණයට පේන ආකාරයේ හරියයි පේන එකේ සීමාවක් නැහැ. පේන පැත්තට ලියනවා. ජීවිත කාල 2ක් 3ක් කියලා ඉවර කරන්න බැරි තරම් පොත් ගොඩක් තියෙනවා. අපි හිතනවා මේ සේරම දැනගන්න ඕනයි කියලා. ඇයි ඔබ කල්පනා කරන්නේ නැත්තේ සුනීතට සෝපාකට පොතක් මොකක්වත් ඕනේ උනේ නැහැ. සුනීත තේරුම් ගත්තේ සසුන්ගත වෙන්න ඕන නම් ඔය කද පැත්තකට දාන්න කියන එක විතරයි. ඔබ ඉතින් පාරේ යන අසිරණෙකුගේ අසුචි කදක් ගැන කල්පනා කර ඉන්නවා ඇති. බුදුරුන්ගේ වචන ඔය බාහිර දේවල් නොවන බව තේරුම් ගන්න ඔබට ටිකක් කල්යයි. එහෙම නැත්නම් සෝපාකට වදාලේ ආලෝකයෙන් බැමුම් කැරෙනවා සෝපාගේ මිනියට බැඳ තිබිච්ච. ඔබත් කවදා හරි තේරුම් ගන්න ඔබේ අසුචි කද අතහර දාන්න ඕන බව මේ බුදුන් වහන්සේගේ ආලෝකය ලැබුණ දවසට ඔබේ සසර බැමි කැඩෙන බව. එහෙම ඔබ තුලින් බලන්න ඉගෙන ගන්න. පරණ සිද්ධියක් විවරණය කරන්න යන්න එපා. එතකොට ඒවා රාජ කතා, චෝර කතා, ඉතිහාස කතා වෙනවා. අකාලික ධර්මයට වළංගු නැහැ. ඒකට වළංගු වෙන්නේ වර්තමාන මොහොතේ ඔබ මේක ක්‍රියාත්මක කරන්න ඕන කොහොමද කියන එක පිළිබඳව. එහෙනම් අපිට තියෙනවා මේකේ සූත්‍රාන්ත පද ව්‍යංජන මලේ මනාව ගැලපෙන්න වෙනවා. හොඳයි මේ සමාජයේ එක උදාහරණයක් විතරක් ගන්නම්. මට උගාක් උදාහරණ ගන්න තියෙනවා කල් නැහැ. මා කියනවා ඇතැම් විට මේ දහම් පෙළවල් තුන ඔස්සේ ආපු කෙනෙක් මම කියලා. ඒ හැම එකේම විභාග වලට ලියන් තිබුණ නිසා තවත් එකක් තිබුණා ඊට අමතරවත්. මේ සෑම විභාගෙටම ආගමික වත් තිබුණ නිසා සහ ප්‍රධාන වූ නිසා බුදු ධර්මයේ හැමෝටම වඩා කටපාඩම් කරන්නත් සිද්ධ වුණා. අන්තිමට ඒවා වචන කාටපාඩම්. දැන් මේ කටපාඩමකින් එකක් මම එලි කරන්නම් ඔබට. පටිච්චසමුප්පාදයේ දහම් පෙළ. මේ අධ්‍යාපන රටා 3-4ෙම තියෙන එක මම මේ කියන්නේ. ඔක්කොම පහු කරන් ආපු කෙනෙක් මමත්. දැන් මේ නිවැරදි අරුතද මේ තියෙන්නේ? ඔබ හිතයි නිවැරදි අරුත කියලා. දැන් අපිට ජීවිතය ගත්තත් ජීවිතය තුළ අතීතය වර්තමාන අනාගතය බෙදන්න පුළුවන්. ජීවිත 3ක් ගත්තා නම් ඉස්සර ජීවිතය අතීතය, මේ ජීවිතය වර්තමානයේ, මතු ජීවිතය අනාගතය. එහෙම බෙදන්න පුළුවන්. බැලුවම හරිනේ. එතකොට ජීවිත 3ක් අරගෙන පටිච්චසමුප්පාදයේ බෙදපුවාම ඉස්සර ජීවිතයට කොටසයි, දැන් ජීවිතයට කොටසයි, අනාගත ජීවිතයට කොටසයි. කොහොමද ඒක පටිච්චසමුප්පාදයක් වෙන්නේ මම අහන්නේ? වචනේ අර්ථය හොයලා බලන්නකෝ. එතකොට ජීවිත 3ක් නෙමෙයි. ජීවිතය තුළ අතීත වර්තමාන අනාගතත් නැහැ. ඒක වර්තමාන මොහොත තුළ ඔබේ පහළ වෙන ඇස තුළ, කන තුළ, නාසය තුළ පහළ වෙන අරමුණ තුළ අතීතයක් තිබෙනවා, වර්තමානයේ රැවටීමක් තියෙනවා, අනාගතයට උපදින්න හේතු තැබීමක් තියෙනවා. ඒකනේ ඒකට කියන්නේ ගැටීම නිසා එක්වර හට ගන්නා කියන අර්ථයෙන් පටිච්ච සමුප්පන්නං කියලා. මට කියන්න කවුරු හරි අවිද්‍යාපත්‍ය සංඛාරා ඉස්සර ජීවිතේ අතීත හේතු. අවිද්‍යාව දුරු කරන්න ඕනනේ.
අතීත ජීවිතයට ගිහිල්ලා කවුරු හරි අතීත දුරු කරලා පෙන්නන්න මට. ඒක අතීතයේ රැස් කරපු එකක් නම් අතීතයට ගිහිල්ලා රැස් කරලා ඉවර කරලා පෙන්නන්න. අවිද්‍යාව නිරෝධින්න සංකාර නිරෝධය. මෙන්න මෙහෙම ප්‍රායෝගික නැති ලිව්වහම ලකුණු විතරක් හම්බ වෙන කටපාඩම් පෙළදහමක තමයි අපි ඉන්නේ. ඒක ලියන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්, කියන්න පුළුවන්. නමුත් ඔබ තුළ සිදුවෙන්නා වූ අනුලෝම පටිච්චසම්පාදී බව වළක්වන්නට අවශ්‍ය පටිලෝම ප්‍රතිලාභ මාර්ගයට ඔබට එන්න බෑ. මොකද අනුලෝභයේ ඇත්තට දකින තුරු තමයි, දැක්කම තමයි පටිලෝමයට හැරෙන්න වෙන්නේ. නැත්නම් අනුලෝමයේ දැක්කම තමයි නිරෝධය දකින්න ඕන වෙන්නේ. එපමණක් නෙවෙයි. ඒ හැම පෙළදහමකම අර්ථ පද ව්‍යංජන අදාළ පෙළදහමට ගැළපිලා ඒක ප්‍රායෝගික සත්‍ය වෙන්න ඕන. බලන්න ඔබ මේ සමාජයේ මම කලක් තිස්සේ ඇසුරු කරලා තියෙනවා මිනිස්සු. ගිහි පැවිදි හැමෝම. කවදාවත් මට ඇහිලා නැහැ මේ ත්‍රිපිටකයේ සඳහන් පළවන සහ දෙවන සහ මරණ සති සූත්‍ර ආශ්‍රයෙන් මරණ සති විග්‍රහ කරනවා. කවදා හරි දවසක මැරෙනවා, ඒක මතක් කර කර ඉන්න එක මරණ සතිය කියලා උගන්වනවා. අර පුද්ගල ස්වභාවයෙන් සමාජය දිහා බලපු නිසානේ. එතකොට උන්ට ජීවිතේට එක මරණයයි තියෙන්නේ, ඒක ගැන අද ඉඳලා කල්පනා කරන එක මරණ සතිය. එහෙමද තියෙන්නේ කියලා පොතක් අරන්ගෙන් කියවලා බලන ဒုတိ ය මරණ සූත්‍රේ. අන්න එතකොට තේරෙවි. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මැරුණොත් පරලෝ ජීවිතය හිතකර වෙන්නේ නැහැ. ඒ නිසා ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ නැතුව මැරෙන්න ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ මැරෙන මරණ සතිය වඩන්න කියලා නෙවෙයිද තියෙන්නේ කියලා. බුද්ධ වචනේ බොරු වෙන්නේ කොහොමද? මරණ සති වික්ඛවේ භාවේත අමතෝගද අමත පරිවසානා. මහනි මරණ සතිය වඩන්න, ඒක නිවනට බැසගත්තේ නිවන් කෙලවරකට ඇත්තේවි. මට කියන්න කවදා හරි මම මහලු වෙනවා මැරෙනවා කියපු කට්ටිය නිවනට බැසගත්තව නිවන් කෙලවර ගත්ත කෙනෙක්. මේ කරුණ කියන්නේ පෙළදහමේ සිංහල පරිවර්තනයේ සදොස් බව පෙන්වන්න. ඒ අනුගමනීය ප්‍රතිපදාවකට යන්න බෑ ලියන්න කියන්න පාඩම් කරන්න ඇරුණාම. ඒක තමයි සියවස් ගණනාවක් තිස්සේ දුනා වූ හානිය. බොහෝ කුසල් පින් කරලා සසර දුකින් මිදෙන මඟ බලාපොරොත්තු වෙලා ඊට අදාළ පින් මහිමයන් සහිතව බුද්ධෝත්පාදයක මෞකුසක උපදින මිනිස් වර්ගයා කන සම්පත්තිලාභීන්. නමුත් සන සම්පත්තිලාභීන්ට සද්ධාම් හමු නුවණොත් ආයත් සසරට එටෙන්නවා. මොකද මනුස්ස ප්‍රතිලාභේ පමණක් හරියන්නේ නැහැ, සදහම් හමු වෙන්න ඕනනේ. මනුස්ස ප්‍රතිලාභේ ලබන බුද්ධෝත්පාදේ මෙහාට එනකොට සදහම් අරුත් විපරීත කරලා බුදුදහම වෙනකොට හින්දු බණක් ධර්මයක් මේකට ගෙනත් දාලා ඔබට ලැජ්ජා හිතේ මේ උස්සන යන්නේ හින්දු ධර්මයක් කියලා තේරුණ දවසට. එක එක ආගම් වලින් එකතු කරගත්ත එක එක පූජාවල් ටිකක් එකතු කරගෙන ඒක බුදුදහම කියලා හදාගත්ත බව තේරෙනකොට ඔබට ලැජ්ජා හිතේ. කල්පනා කරලා බලන්න. ගායනා කොහෙන්ද ආවේ? හඳුන් කූරු කොහෙන්ද ආවේ? පහන් කොහෙන්ද ආවේ? ඔය එකක්වත් තිබුණාද කියලා ප්‍රතිපත්ති පූජාවේ. අන්න එහෙමයි. අපට හොරෙන් අර සතුරා කඳවුරට වෙස්වලාගෙන රින්ගපුවහම හොයන්න බෑනේ. මිත්‍ර ස්වරූපයෙන් පෙන්ගන්නේ. ඒ වගේ ආගමික ස්වරූපයෙන් අනාගමික මත සසුනට විශ්වලාගෙන රිංගලා නිකන් හරියට සුදු ඇඳගෙන කළු ඇවිදින් වගේ. මේවා පිළිබඳව විමර්ශන ඥානයක් නැතුව කවුරු හරි මොනවා හරි කිව්වට මොනවා හරි කෙරුවට මේ වැඩේ වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. දෙකක් විතරයි මම පෙන්නුවේ, හැම එකක් තුළම මේක තියෙනවා. අන්න අපට දැන් අප තුළ, අපේ ජීවිතය තුළ, අපේ ඇස තුළ, නැත්නම් අපේ සිව්විරියව්ව තුළ, නැත්නම් ඇසේ අරමුණ තුළ මේ ත්‍රිපිටකයේ පෙන්වන
තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව නම් වූ භවගාමී පෙළදහම ඔබේ ඇස තුළ දකින්න ඕන. ඔබ පොතේ දැකලා හරියන්නේ නැහැ. එතකොට ඒකේ නිවැරදි එක තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙනවා. පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය, තණ්හා නිරෝධය, උපාදාන භව නිරෝධයෙන් ජාති නිරෝධය, මරණ නිරෝධය, තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා, තණ්හා භව නිරෝධයෙන් විද්‍යා විමුක්ති කියලා. ඒක එක සැරයක් සිද්ධ වෙලා ජීවිත අවසානයේ සිද්ධ වෙනවා කියලා හරි මොහොතකින් සිද්ධ වෙනවා කියලා නෙමෙයි පෙන්වන්නේ. නැවත නැවතත් බැලීමෙන්. නමුත් ඔතෙන්ට යන්න විදිහකුත් නැහැ. පස්ස කියන්නේ තුනේ එකතුව කියලා සිංහලෙන් ලියන නිසා. බුදුන් වහන්සේටත් තුනේ එකතුව පස්ස තියෙනවා. සුද්ධෝදන රජතුමා දැක්කහම, රාහුල කුමාරයා දැක්කහම, නන්ද කුමාරයා දැක්කහම, මේ ගෙවුල්වත්වල දැක්කහම ඒ පස්සේ තියෙනවද අතීතය? ඒ පස්සේ තිබෙනවද කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය උපදිනවද? මේ තුනේ ගැටීම නිසා අතීතයේ මේක පස්ස කියලා ඉගෙන ගන්න ටිකක් කල්යයි ඔබට. නැත්නම් බුදුන් වහන්සේලා සිදුන මේ තුනේ එකතුවේ ස්පර්ශ වීම කියලා ලියලා මේක ලියන්න හම්බ වෙන්නේ නැහැ. තුනේ එකතුවෙන් අතීත ප්‍රතිබිම්බයක්, අතීත විතර්කයක්, අතීත මල අතීතයක් හිතට එනවා. මේකට අපි රැවටෙනවා. ඕක තමයි මලමිනියක් කරගහගෙන යනවා කියන එකේ තේරුම. ඒක පැහැදිලි කරන්න ගියාම බොහෝ දෙනෙක් කියයි තේරෙන්නේ නැහැ මොනවා කියනවද දන්නේ නැහැ කියලා. ඒක තමයි තථාගත ධර්ම භාෂිතය. අරුත් විවරණය පිළිබඳ කෙනෙකුට අවබෝධයක් තියෙන්න ඕන. ලෝ තියෙන සියලුම දේවල් උපමා උපමාන වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වලට ගලපලා භවගාමීත්වය, භව නිරෝධගාමීත්වය දේශනා කළ සුපිරි දහමක් මේක. මොනවද අහුවෙලා නැත්තේ? වැල් වැලිකටත් අහුවෙලා. මොකද මාළුත් අහුවෙලා, අහසේ වලාකුළුත් අහුවෙලා, මලමිනිත් අහුවෙලා. මිනි විට්ට නිරෝධ තිබෙන. ගවින් නතර කිරීමත් අහුවෙලා. ඒ සිදුවීමක් තුළ පවතිනා වූ බැඳෙන විනාශකාරී බව සහ ගැලවෙන බව. ගඟෙන් එතර වෙන්න බැරුව සාගරයට යන එක. ඒ අසමත්කමේ ප්‍රතිඵලය. ඒ ත්‍රිවිධ විතර්කයන්ට අහුවෙමින් සසරට වැටෙන හැටි පෙන්නනවා. තේරුම් ගත්ත පුද්ගලයා ඒ තොටුපළින්ම එතර වෙන හැටි. කවදාවත් ඒකේ ගවින් ඉතුරු කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. ඔබේ මේ සසරෙන් ඉතර වෙන පාර පෙන්වන්න උදාහරණයක් විතරයි අරන් තියෙන්නේ. එනිසා තථාගත භාෂිතය අරුත් විවරණ වෙන ආකාරය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ තමන් තුළින් දකින්න ගංගා තුල බලන්නේ නැතු. හඳේ හාව හරි මේ හඳේ බලන්නේ නැතුව හඳ දිහා බලනකොට කතන්දරයකින් ඉගෙනගෙන සක්කරය හඳේ ඇවා හාව ඇඳයි කියලා හාවගේ සිතුවිල්ල හිතේ තියාන හඳ දිහා බලන්න එපා. තමන්ගේ හිතුවිල්ලේ තියෙන සාව නැමැති සිතුවිල්ල පහළ වෙන්න හඳේ තියෙන කඳු වැටි වල තියෙන අඳුර ඔබට උදව් වෙනවා. ඔබ දැක්කේ හඳේ තියෙන කඳු වැටිද? ඔබේ සිතට පහළ වුණ සිතුවිල්ලද? ඒකට උදව් වුණා විතරයි නෙමෙයි හඳ. කවදාද ඔබ මේ ලෝකෙක දකින්නවා කියලා ඔබේ සිත දකින්නේ කියලා තේරුම් ගන්නෙ? කවද්ද ඔබට මේ ඔබේ පරණ එකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ පස්ස නිරෝධය කියන එකෙන්? ඒ පෙළදහම කවද්ද ඔබ ගන්නෙ? මේ සද්ධර්මය නොපෙරීමට සහ අතුරුදහන් නොවීමට නම්. අන්න මේ අරුත් විවරණය වෙන විට අනුගමනීය ප්‍රතිපදාව සරල වෙනවා. අනුගමනීය ප්‍රතිපදාව සරල වෙනකොට ඔකට වනාන්තරයට යන්න ඕන කියන කතාව අතහැරෙනවා. ඔකට සිවුරක් පුරවන්න ඕන කියන කතාව අතහැරෙනවා. ඔකට වෙනම වෙලාවක් වෙන් කරගන්න ඕන කතාව අතහැරෙනවා. ඔකට පෙරුම් පුරන්න ඕන කියන එකත් අතහැරෙනවා. ඔක මැරිලා ලබන්න ඕන කියන අදහසත් අතහැරෙනවා. ඔක අනාගත බුදුහාමුදුරුවෝ ලබා දෙනවා කියන අදහසත් අතහැරෙනවා. මොකද දැන් සම්දිට්ඨික ධර්මයේ දැන් මේ මොහොතේ ප්‍රතිඵල සම්දිට්ඨික මේ මොහොතේ
අන්නේ සරල ක්‍රියාමාර්ගය කිසිවෙකුට දැනෙන්නේ නැතුව බාහිර යහපත් ක්‍රියාකාරකම් මොකක්වත් අතිහිටවන්නේ නැතුව මේ මොහොතේ අනිත් අයට නොදැනී මේ පෙළදහම අනුගමනීය ප්‍රතිපදාවකට පත් කරගන්න පුළුවන් සරල සුගම තැනකට ඔබ එන්න. ඒ සඳහා පෙළදහම් 6ක් 7ක් 8ක් අපේ දේශනා තුළ අපි පැහැදිලි කරලා තිබෙනවා. තවත් දේශකින් වහන්සේට වඩා වැඩියෙන් තියෙන්නත් පුළුවන් අඩුවෙන් තියෙන්නත් පුළුවන්. 8ෙම යන්න ඕන නෑ. ඒ විශිෂ්ට ඥානයක් තිබුණ බුදුවරු එතෙන්ට අදාළ මාර්ග කීපයක් විවරණය කිරීමේ පෙන්වන්නේ. එදා උන්වහන්සේගෙන් ධර්මශ්‍රවණය කළ හැමදෙනා ওই පාරවල් 8ම හොයාන ගියේ නෑ. ඒ පැහැදිලි කරපු මාර්ගයෙන් යා උන්වහන්සේ අදාළ පුද්ගලයාට පහසුම මාර්ගය දෙන්න ඇති. අලුතෙන් සවන් දෙනවා නම් මේ මාර්ග ටික මම නම් කරලා දෙන්නම් ඒ අය සඳහා. එකක් පංච උපාදානස්කන්ධේ නිස්සකාත්ම කොට ගැනීම ප්‍රමාදයයි. පංච උපාදානස්කන්ධය අනිත්‍ය නුවණින් බලන එක මාර්ගයයි. ත්‍රිවිධ විතර්ක වලට එකතු වී ලෝභ දේශ මොහ රැස් කරන එක ප්‍රමාදයයි. ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය මාර්ගයයි. දුක හේතුව රැස් කරන එක පෘථග්ජනයාගේ දුක්ඛ ගාමිනී ප්‍රතිපදාවයි. නිරෝධේ මාර්ගය ආර්ය පුද්ගලයාගේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. අසිහියෙන් කටයුතු කිරීම නම් ප්‍රමාදය පෘථග්ජනයාගේ භවගාමිනී ප්‍රතිපදාවයි. ඒ මොහොතම සිහියෙන් කටයුතු කිරීම තුළින් කර්ම ක්ෂය කරන එක ආර්ය පුද්ගලයාගේ භව නිරෝධ ගාමී ප්‍රතිපදාවයි. පටිච්චසමුප්පාදේ අර්ථයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට උපදින්න හේතු තබා යන එක අනුලෝම පටිච්චසමුපාදී භවගාමී මාර්ගයයි. අතීතයෙන් ආවට වර්තමානයට එකතු නොවි අනාගතයට හේතු තියන්නේ නැත්නම් සසරක් හැදෙන්නේ නැති එක පටිච්චසමුපාදී නිරෝධය දකින ආර්ය මාර්ගයයි. ජීවිතය එහා පැත්තේ කවදා හරි දවසක මැරෙනවා මම මෙහි ඉඳලා හීනමවන එක අනුවන තැනැත්තාගේ ත්‍රිපිටකේ නැති මරණ සතියයි. මොහොතක් ස්කන්ධ පංචකයන් උපදිනවා අල්ලා ගත්තොත් අනාගතේ හැදෙනවා අල්ලා ගත්තේ නැත්නම් මේ මොහොතේ අතීතය ඇවිදින් මේ යනවා අනාගතය ශූන්‍ය වෙනවා ක්ලේශයන්ගෙන් එය මරණ සතියයි. තවත් තියෙන්න පුළුවන්. ඔබට පහසු කොතනින්ද? ඔබට අවතීර්ණය පුළුවන් කොතනින්ද? මේ අපි මේ කතා කරන්නේ සාදු කියලා ගෙදර යන බණක් හරි මොළි වේදන්දරා ධර්ම දේශනාවක් කරලා පින් දෙන බණක් හරි විතරක් නෙමෙයි. ඔබට අවශ්‍ය නම් ඒ දෙවෙනි කාරණයක් වශයෙන් පුණ්‍ය ආනෝදනාව කරගන්න. මේ ධර්ම දාණය සවන් දෙන අයට අනුග්‍රහක බවතුන් ඇතුළු සවන් දෙන සකල ලෝකවාසී ජනතාවට අනුගමනීය ප්‍රතිපදාවක් යෝජනා කිරීම. ඔබ මේක තේරුම් අරගෙන කළ යුතුයි. ඔබ බුදුන් වහන්සේට ගෞරව කරනවා නම් ආදරය දක්වනවා නම් නැත්නම් ඒ බුද්ධ ගෞරවය තියෙනවා නම් ගෞතම බුදුන් වහන්සේට. මං අනාගත බුදුරුන්ට අපහාස කරන්නේ නැහැ. හැබැයි මම අපේ ගෞතම බුදුන් වහන්සේට නිඳා කරන්න ලෑස්ති නැහැ අනාගත බුදුන් ප්‍රාර්ථනා කරලා. මට මගේ බුදුන් වහන්සේ පෙන්නපු මග ඇරුණාම ඊට එහාට මේ සසරේ ඇවිදින්න ඕන කමක් නැහැ. ඒ අප වෙනුවෙන් දේශනා කළේ බහුජන හිතාය බහුජන සුඛාය. සිතින් කායෙන් වචනෙන් වරදක් සිදු වුණත් උන්වහන්සේ මට සමාව දෙනවා. මොකද මම ගෞතම බුදු ශ්‍රාවකෙක්. උන්වහන්සේ වදාළ පරිදි ඒ තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා ඔබටත් අන්න එහෙම. බුදුන් මරා බුදු වෙන දේවදත්ත වගේ ගෞතම බුදුන් වහන්සේ මරලා අනාගත බුදුන් වහන්සේට පාර කපන දේවදත්තෙක් වෙන්න එපා කවුරුත්. මේ අදාළ ජීවිතය තුළ මෙන්න මේ ක්‍රියාමාර්ගය ඔබට ප්‍රායෝගිකව නැවත නැවතත් බලමින් වාසය කළ හැකි අනුපස්සී විහෙරති. එතකොට ගොඩ ගන්න පුළුවන්. එතකොට මේ සම්මෝසාය අන්තර්ධානාය කියන වචන දෙක අයින් කරලා අසම්මෝසාය අනන්තර්ධානාය පරිහානිය වළක්වා අතුරුදහන් නොවීමට තවත් চিරාත් කාලයක් අතට આવොත් ශ්‍රාවක පරපුරක් හදන්න ඕන. හැදුවොත් වෙද පරපුර යනවා වගේ පරපුරෙන් පරපුරට යලිත් නොනැසී පවතිනට අදාළ ක්‍රියාමාර්ගයන්
මහා කාශ්‍යප හිමියන් ප්‍රමුඛ ආනන්ද හාමුදුරන් ප්‍රමුඛ එදා ගත්තා වගේ අදත් සදහම් අනුගමනයකට ප්‍රතිඵල ලබා අනතුරුව මොන බාහිර බලවේගාවත් ඒවට අහු නොවන රහස්‍ය ක්‍රියාමාර්ගයක්. ශිෂ්‍ය පරපුරෙන් අතින් අතට ගෙනියන ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුර කියන එකේ තේරුම ඒකයි. ඉදිරි පරපුරටත් මේ අතදම්ම නිරුක්ති ප්‍රතිපාන ධර්ම කරුණු තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට ජීවිතයේ මුලදී ප්‍රවිෂ්ඨ වීමේ වනකම අවධාරණය කළ යුතුයි. අපට තාමත් එත්තු ගන්නන්න බැරි වෙලා තියෙනවා ආගමික ජීවිතයට තමන්ට අදාළ යහපත් වෘත්ති ඕනෑකමක් දෙයක් කරන ගමින් මුල සිටම අවතීර්ණ යුතුයි කියන එක පිළිබඳව සමාජයට තාමත් ප්‍රමාණවත් දැනුමක් ලබා දෙන්න බැරි වෙලා තිබෙනවා. හේතුව මේ විෂය මූලික අධ්‍යාපනය විසින් ළමා මනස ඒ සඳහා 100%ක්ම වෙන්කොට අධ්‍යාත්මික ජීවිතයක් නැති කරලා තියෙන්නේ. ඔවුන් ත්‍රිවිධ විතර්ක අවුස්සාගෙන කපාගන්න කොටාගන්න ගහගන්න මරාගන්න පලිගන්න හැටි ඔබට ඉස්සරහට ජීවත් වෙලා හිටියොත් බලාගන්න පුළුවන් වෙයි. මීට වඩා ජනගහනය වැඩි වෙන තරමට, ඉඩකඩම් අඩු වෙන තරමට, විරැකියාව වැඩි වෙන තරමට, ඒ වගේම ත්‍රිවිධ විතර්කයේ වහල් වීම වැඩි වෙන තරමට ඔබට ලෝකේ දිවා රාත්‍රී දෙකේම ගිනිකිලි සම්දර්ශන බලා ගන්න පුළුවන් වෙයි. ඒකට ඉඩ දෙනවද? දිවි හිමියෙන් ඒකට ඉඩ දෙන්න බෑ. හැකි තාක් දුරට අපි අනිත් පැත්ත හරවන්න ඕන, පටිසෝතගාමී වෙන්න ඕන. ඒ සඳහායි ඔබේ මූල්‍ය වියදම අපි දරනු ලබන්නේ, ඒකෙන් ධර්ම දේශනාවක් කරනු ලබන්නේ මේ බඳු පුළුල් අර්ථයක් සඳහා. ආතසේ ක්ලාක් පැවසුවා සේ වසර 50ක්වත් යනකොට ලෝකෙට අවශ්‍ය බුදුදහම එළියට ගැනීම සඳහා තමා හික්මවා ගන්නා වූ අනේ මේ පවතින පෙළ දහම නිරවුල් කරගෙන අනතුරුව භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකා සිවණ පෙස අනුගමනය කරනකොට තමයි ඒක තමයි පරියාප්තිය නිවැරදි වුණාම ප්‍රතිපත්තියට වැටෙනවා. වැටිලා බලන්න ප්‍රතිවේදයේ පිළිබඳ සැකත කියලා. වැරදි පරියාප්තියක ප්‍රතිපත්තියක් නැතුව ප්‍රතිවේද බලාපොරොත්තු වෙන්න එපා. ඔබ භාවනා කරලා සෝවාන් වෙන්න හදන්නේ සමහර අය. දෙවෙනි කාරණයට යමු අපි. පුනජ පරම්පික්කේ බික්කුස් සුබ්බවා හොಂತಿ. සෝචස්ස කරණේහි ධම්මෙහි සමන්නාගතෝ කමා පදක්කිනා ගහිනෝ අනුසාසති නින් අයම් බික්කවේ දුතියෝ ධම්මා සද්ධම්මස්ස ටිතියා අසම්මෝසාය අනන්තර දාන සංවත්තති. ඔන්න මෙතන බික්කු කියලා තියෙනවා, මම කියනවා ශ්‍රාවකයෝ කියලා. මොකවදාවත් මේ ශාසනික උරුමේ තනියෙන් එහෙම භුක්ති විඳින්න ඇත්ති නෑ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා 4 දිනාට දීපු උරුමේ අදත් තියෙන්න ඕනේ. එහෙම එක කොටසක් පහලට දාපු බුදුදහමක් නෙවෙයි මේක. ලංකාව පුංචි රටක්. ලෝක ඉතිහාසයේ කොතරම් ලොකු රටකටවත් බැරි වුණා අගමැතිවරියක් හදන්න කාන්තාවක්, ජනාධිපතිවරියක් හදන්න කාන්තාවක්. ඒ වීර කාන්තා පරපුරට තියෙන හැකියාව. ඇයි ඒක රහත් මෙහෙණියක් වෙන්න බැරි? මේ ඉන්න භික්ෂුණී පරපුරට නැත්නම් මෙහෙණි පරපුරට. ඇයි එතෙන් යන්න බැරි? පුළුවන් යන්න. ධර්මය නිවැරදි කරගන්න. ඒකට වෙන කාගේවත් බාධා රාජ්‍ය මැදිහත් වීම, එහෙම නැත්නම් රාජ්‍ය බලපෑම්, නැත්නම් රාජ්‍යයට කරන අනිකුත් බලපෑම් ඔය එකක්වත් වැදගත් වෙන්නේ නැහැ. ඒවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒවත් තාක්ෂණික බාධා හැරුණාම ආධ්‍යාත්මික බාධා නෙමෙයි. ධර්මයේ නිවැරදි කරගත්තොත් අනුගමනය කළ ප්‍රතිඵල නවත්තන්න පුළුවන්. මම කියන්නේ ඒකයි කෙටි කරලා බුදුන් වහන්සේටවත් නොහැක. අනිත් අය කවුරු මොනව කරන්නද? එනිසා අර සෝමාදේවි, විහාරමහාදේවි පරපුරෙන් එන මෑත යුගයේ ඊට අදාළ නම් මම කියන්නේ එක දේශපාලනීකරණය වෙයි කිව්වොත් කාන්තාවන්සේ මේ සසුන තුල පෙරමුණට එන්න කිසිම කෙනෙකුට බාධාවක් තියෙන්න බෑ. මේ පෙන්වන්නේ මොකද්ද? ධර්මයේ නිරෝල් වෙන්න ඕන. ඔබ එනිසා පොත පාඩම් කරගෙන ඔක හරි කීකයින් නැතුව ඔබට ගලපලා බලන්න. ඔය පටිච්චසමුප්පාදය දේශනා කරලා තියෙන ආත්ම තුනක් තුලද ස්කන්ධ පංචකය තුලද කියලා.
එතකොට තේරේවි. අන්න දැන් මේ ගත්තම තමයි අර භික්ෂුන් වහන්සේට අර සුවච නැත්නම් කීකරු කියලා කතා කරන්නා වූ විතර්කයන්ට එනකොට ඒකට අහු වෙලා පවුපුරවගෙන සසර හදන එක වෙනුවට අර ඉගෙනගත්ත මාර්ගයේ සරණින් අනුගමනී ප්‍රතිපදාවේ සරණින් අකීකරු වෙන්න බෑ. විතර්කයන්ට අහු වෙලා අකීකරු වෙන්න බෑ. ඒවා මරණයටපත් කරන්න ඕනේ. කීකරු වෙනවා. ඒ විතරක් නෙවෙයි සුවච බව ඇති කරන්නා වූ දහමින් සමන්නාගත වෙනවා. අන්න අර සිව්විරියව්වේදීම සතිමත් වෙමින් ත්‍රිවිධ විතර්කයේ අතීතයේ කරගත්ත මෝඩකමක් නිසා එනවා. නමුත් දන්නවා එකතු වෙන්න ඕනේ නැති බව. එකතු වීමෙන් සතර හැදෙන බව. එකතු වීම මායාවේ මාර්ගයේ බව. එකතු වීම මායාවට පරාජය වීම බව. මේ මොහොත මායාව පරාජය කරන්නට ඕන බව මේක ගත්ත කෙනා දන්නවා. එතකොට කීකරු වෙන්නේ මායාවට නෙමෙයි. ධර්මයට කීකරු වෙන්නේ. අන්න අර දරා ගැනීමේ හැකියාව. අක්කම නෙමෙයිකම. අකීකරු දඩබ්බර නපුරු එහෙම නැත්නම් ඒ මොහොතට එන ප්‍රචණ්ඩත්වයේ මුදාහරින කෙනෙක් වෙන්න නැහැ. කමා. ඒ හැම දෙයක්ම දරා ගැනීමෙන් අවසන් කරන්න පුළුවන් බව. රළ වෙරළට ඇවිදින් බිඳෙන්න ආසේ. කුණු කන්දල් සියල්ල කල්පිත චින්තනයක් වන මකර කටේ දැවී යන්න ආසේ. මොකද තියෙනවනේ මකර කටක්. ඒකට ගියා ඔක්කොම පිච්චිලා යනවලුනේ. ඒක තියෙනවද නැද්ද මම දන්නේ නැහැ. වර්තමාන මොහොතේ අනාගතයට නොතබා අවසන් කිරීමෙන් කුණු සියල්ල දවන්න පුළුවන් මකර කටක් ඔබ ළඟ තියෙන බව ඔබට දැනගන්න හම්බ වෙයි. මම මේ මකර කඩ ගෙන ගත්තේ අද නෙමෙයි. මගේ මවගේ පියා මට ඕක කියලා දුන්නේ. ඉතින් ආයේ කාලේ විශ්වාස කළා මොහොතේ කොහේ හරි මකර කටක් තියෙනවායි කියලා. දැක කෙනෙක් නැහැ. මරියානාගාදේ එහෙමනම් තියෙනවායි කියලාත් කියනවා. නමුත් ධර්මයට අනුවගත් කල මේ සියලු කුණු ඔබ තුල දවාලන මකර කට ඔබට හදා ගන්න පුළුවනි. ඒ කුණු සියල්ල දැවෙනවටනේ කෙලෙස් නැසෙනවා කියන්නේ. කර්මක්ෂය වෙනවා කියන්නේ. එහෙම අපි ඒව දකින්නේ. එතකොට අර ඕනෑම බාහිර කාරණයක් නිසා ඇතිවෙන්නා වූ නොසන්සුන් බව පිටකිරීම වෙනුවට කම දරා ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුශාසනාවන් ඉගැන්වීම. ඒවට ගරු සැලකිලි සහිතව. අර ධම්මදායාදෝ මික්කවේ භවත මා ආමිස දායාදෝ එක තියෙනවා ත්‍රිපිටකේ. පැහැදිලි කරලා තියෙන ආකාරයෙන්ම ධර්ම දායාදයට මුල් තැන දෙනවා. අරම ආමිස දායාදයේ සඳහා වර්ණනා කිරීම ආදී මේ කාරණාවලට මුල් තැන දෙන්නේ නැහැ. එතකොට අනුගමනය කරන ඕන කෙනෙක් සිවණක් පෙසේ. එතකොට අර යට වුණ කොටස මිනිසුන්ගේ සිත් තුළින් මතුවෙනවා. මිනිසුන් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ මිනිසුන්ගේ හදවතින් මායя පරාජය කරනවා. එතකොට සද්ධර්මයේ මතුවෙන්නේ මහ පොළොවේන්ද? පොතක් තුළින්ද? පොතක් තුළින් මතුවෙන්නේ පෙළ දහම් පමණයි. කෙලෙස් නැසෙනකොට නිවීම නැමැති සද්ධර්මයේ මතුවෙන්නේ මාර්ගඵලලාභී සිවණක් පිරිස තුළින්. මතක තියාගන්න. ඒ සදහම් සුවඳ මල් සුවඳට වඩා උඩුසුළඟට විහිලා හතර අත යනවා දැනෙනවයි කියලා තියෙනවා. ඒ දැනෙන්නේ සමාජය සමග සම්බන්ධතා පැවැත්වීමේදී සමාජයේ කෙරෙහි දක්වන ආදරය දැනෙනවා. කිසි විටකත් තමන්ට අනුන්ට තමන්ට හෝ අනුන්ට හෝ දෙගොල්ලන්ටම අවැඩක් නොකරයි නම්
ඒක තවත් ධර්ම දේශනාවක මාතෘකාවක්. ඒක දැනෙන්නේ නැද්ද සමාජයට? යවංක භාවය දැනෙන්නේ නැද්ද? ඔබ බලන්න. ඔබේ ක්‍රියාකාරකම් වල ජාතික වශයෙන් හරි ආගමික වශයෙන් හරි දේශපාලන වශයෙන් හරි තවත් වශයෙන් කාරණාවලදී කරන වැඩවල තමන්ට අවැඩක්ද අනුන්ට අවැඩක්ද තමන්ටත් අනුන්ටත් අවැඩක්ද? එන එකක් දැනෙනවා. ඒක නොවෙනකොට ඒක හංගන්න බෑ. ඒක කයෙන් වචනෙන් සිතින් සියලු ක්‍රියාකාරකම් තුළ හංගන්න බෑ. එහෙමයි මල් සුවඳට වඩා හොඳට දහම් සුවඳ පැතිරලා යන්න කියන එක තේරුම් ගන්න. තවත් කාරණයකට යමු අපි. පුනචපරම් භික්කවේ යේතේ භික්ඛු බහුසුතා ආගත ධම්මා ධම්මදරා විනයදරා මාතිකදරා තේ සක්කච්ඡං සුත්තන්තානම් පරං වාචෙන්ති තේසං අච්චේන නච්චින්න මූලකෝ සුත්තන්තෝ හෝති සප්පටි සරණෝ අයම් භික්කවේ තතියෝ ධම්මෝ සද්ධම්මස්සට ඉතියා අසම්මෝසාය අනන්තර දානාය සංවත්තති. මා කියවන්නේ අද ඊයේ නෙමෙයි. වසර 15ක් සත්‍ය හත් තිස්සේ. නමුත් මම කටපාඩම් කරන්න බෑ අපට. ඒ නිසා තමයි අපි අද මේව පොතේ බලාගෙන සිංහලට තවත් සරල කරලා පැහැදිලි කරන්නේ. කාලයාගේ ඇවෑමෙන්. මේ මොකද්ද කීවේ කියලා ඔබට පැහැදිලි කරන්නම් මම. අන්න ඒ පිළිබඳ භාරකාරත්වය දරන්නා වූ කෙනෙක් බහුස්සුත වෙත්. ඔය කිව්ව අර කොණ්ඩේ තියෙන මනුස්සයාට ඕන පැත්තකට බඳින්න පුළුවන් වගේ ඕනෑම දහම් පෙළක් මගින් ප්‍රමාදය සහ අප්‍රමාදය, අවශේෂ නිරෝධය සහ නිරවශේෂ නිරෝධය සමාජයට පෙන්වන්න පුළුවන්. මැජික් කාලේ අතේ මවලා පෙන්වනවා වගේ දහම් පෙළ නිවන් මඟ පැහැදිලි කරලා දෙන්නන්න පුළුවන්. බෞද්ධ භාවය සම්බන්ධයෙන් පසුගිය දවසක මොකද්ද මම කළ දේශනාව? නවාංග ශාස්ත්‍ර ශාස්ත්‍රනේ ඔක්කොම දැනගන්න ඕන නෑ. 4 ගාථාපකින් ගාථාපද 4කින් මේක පෙන්වන්න පුළුවන් නම් ඒ බෞද්ධ භාවය කියලා. අනේ ඉතිරි නැතිවම මේ මග ජීවිතය තුළ මේ මොහොත තුළ පැහැදිලි කරන්න පුළුවන්කම. අන්න ඊට පස්සේ ඒකේ ඒ උගත් ඒක ඉතින් ඔය ධර්මයේ තිබෙනවා ආගම ධර්ම මාතිකාදර කියලා ධාරී කියන අර්ථය. චීවර ධාරී සිවුර දරණ කියන එකනේ. අන්න ඒ වගේ ධාරී. සමය තුළ මාතිකා කියලා කොටස් කර බෙදලා තිනවා. එක එක ඒවා කොටස් තේරුම් අරන් පැහැදිලි කරන හිටියයි කියලා තියෙනවා. කොට ධර්මය දරනෝ කියනවා කියන එක නෙමෙයි පෙන්වන්නේ. ධර්ම විනය දරනවා. විනය හැසිරෙනවා. අර මාතිකා කියලා කතා කරන පිළිබඳ කාරණා ඔස්සේ පැහැදිලි කිරීමේ හැකියාව. ඒ අය මනාකොට මේ පෙළදහම් නිරවුල් කොටගෙන අනුගමනය කරමින් ප්‍රතිඵල ලබමින් අනතුරුව අන්න තමන් වෙත එන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවක පිරිස සඳහා පෙළදහම් මගින් කටපාඩම් මගින් අනුගාමී ප්‍රතිපදාව මගින් හදාරවනවා. එයාට දෙනවා මේක මෙහෙම නේද වෙන්නේ කියලා. මේ පෙළදහම ඔබේ හදවත තුළ, ඔබේ සිත තුළ, ඔබේ අරමුණක් තුළ පමාද විහරණය මෙහෙමයි, අපමාද විහරණය මෙහෙමයි නේද කියලා හදාරලා ඔවුන්ට දෙනවා. ඔවුන්ට කොහෙන්ද? එහෙම ප්‍රශ්නයක් සමහර අයට එන්න පුළුවන්. මාර්ගඵල අතුරුදහන් වුණා නම් ආයෙ කොහොමද නිකම්ම ලෝකෙට එන්නේ කියලා.
ඒකට සැකාය විමුක්තායතන සූත්‍රය කියවලා බලන්න. ඒකේ මාර්ග පහක් තියෙනවා යටුරු සදහම් මතුවෙන. පහෙන් ඕනේ පහමත් අනුගමනය කරන්න පුළුවන්. මං හිතන්නේ අපි පහමත් අනුගමනය කරලා තියෙනවායි කියලා මම. එහෙමයි අපට ඒවා පේන්න ගන්නෙ. අන්න එහෙම ඒකේ රහස් ක්‍රමයකුත් තියෙනවා. රජවරු නිදන් කරාම කාලෙට නිදන් වදුල තුලින් අදාළ තැන් මතුනහම නිදන් මතු වෙනවා වගේ ඒවා මතු වෙන විදිත් ඒකෙම තියෙනවා. එනිසා ඒ පිළිබඳව අනවබෝධයෙන් උත්සකයක් කෙනෙක් ඇති කරගන්න ඕනේ නැහැ. අන්න අර බහුසුත නැත්නම් අවබෝධයටත් පාගේ ඇවෑමෙන් ඉවත් වීමෙන් ආයෙත් පොතට සීමා වෙන පූජාවට සීමා වෙන එකක් වෙන්නේ තව පරපුරක් බුදුන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාලා සිව්වනක් පිරිසක් ඇදුවා වගේ සිව්වනක් පිරිස අතරම ඇති කරලා යන්න ඕන. කවුරු හරි කියයි සිව්වනක් පිරිස නැහැ කියලා. අපි මේ කියන ධම තේරුම් අරගෙන අනුගමනය කරන සිව්වනක් පිරිසම ඉන්නවා කියලා මම කියනවා. ඒ අනුගමනීය ප්‍රතිපදාවට සිව්වනක් කියන කතාව වැදගත් නෑ. ඒක බාහිර බෙදීමක් විතරයි. ඒකට වැදගත් වෙන්නේ ඒ තේරුම් ගැනීම විතරයි. එතකොට ඒක බාහිර ග්‍රන්ථ විනාශ කිරීමකින් කරන්න පුළුවන් දෙයක් වෙන්නේ නෑ. නිසා වඩාත් අනතුරුදායක නැත්තේ පොතට වඩා පාරම්පරික ශිෂ්‍යානුශිෂ්‍ය ක්‍රමයට පෙළ දහම ගෙනියන එක. අන්න ඒක මතුවෙන්න ඕන කියලා කියන්නේ. නිරවුල් කරගත්තා වූ මේ ධර්ම න්‍යාය නිරවුල් මග අනුගමනය කරන්න අනුගමනය කිරීම තුළින් ඔහුට ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. එන ඔහුට කියා දෙන්න බැරික මොකුත් නෑ ඕන කෙනෙකුට. සමම ඔබට යෝජනාවක් කරන්න කැමතියි. මේ දේ තේරුම් ගත්ත අය බහුසුත සංඝ පරපුර අතර විතරක් නෙවෙයි. බුද්ධිමත් ගිහි සමාජය අතරත් ඉන්න පුළුවනි. ඔබ වගේම කෙනෙක් මේ ඔබට කියන්නේ හාමුදුරුවෝ යෝක කියන්න දන්නේ කියලා අදි탁සේරුවටපත් වෙන්න එපා. එයා දන්නේ නැහැ කියන අදහසින්. ඔබ වගේ වුණාට ඇඳුමෙන් එබඳු කෙනෙක් කියනවා නම් ඒක තේරුම් ගන්න කියන්නේ. ඔහුට සවන් දෙන්න. මොකද මේකේ අයිතිය බුදුන් වහන්සේ පවරලා තියෙන භික්ෂුන් වහන්සේලාට විතරක් එහෙම නෙමෙයි. තමන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස බහුසුතයන් බවට පත් වෙනතුරු මේ අතහරින්නේ නැහැ කියලා වදාරලා තියෙනවානේ. දැන් පිරිනොම් අඩින්න කාලේ දැන් හරි කියලායි වදාලේ. වාද විවාද කරන්න දිනන්න පරාජය කරන්න මේ අයිතිය ගන්න සුරක්ෂිත කිරීම සඳහා. එක කණ්ඩායමකට වඩා අනිත් අය ඉල්පිලා පෙනෙන්න නෙවෙයි. සුරක්ෂිතභාවය සඳහා ඒ අයිතිය ගන්න. මොකද මෙතන මේ පංගු peeru සටනක් තියෙන්න බෑ. ඒ රජකම වගේ පුටුවක් උදුර ගන්න නම් මේ සටන් තියෙන්නේ. ලෞකික තනතුරක් සඳහා. නෑ මේකේ උපසමසුකේ ඔක්කොටම සමානයිනේ. ඒකනේ ලබන්න ඕන. ඒකනේ බුද්ධ රාජ්‍ය සිහාසන. එතනදී ඔය වාද ભેද බෙදීම් ලොකු කුඩා ඒවා මොකක්වත් එක්ක බෑ ඒක කරන්න. මෙන්න මේ කරුණ ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මේකේ මේ පැහැදිලි කරන්නේ. තුන්වෙනි කරුණ වශයෙන්. දහම් පෙළ නිවැරදි වෙනවා. ඒ අනුව සෝචකීකරු වෙනවා. ඊට පස්සේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව ඒ ඔස්සේ හික්මෙනවා. එතකොට වැරදි පාරේ යන අය ගුරුන් වහන්සේලාගේ ආශ්‍රයෙන් ගෝලියෝ වැරදි පාරේ යනවා වගේ හරි පාරේ යනකොටත් ගුරුන් වහන්සේලා ආශ්‍රයෙන් ශිෂ්‍යොත් ඒ පැත්තට හැදේවි. ශිෂ්‍ය පැවිදි විතරක් නෙමෙයි. පුනජ පරම්භික්කවේ තේරා බික්කු න බාහුලිකා හොන්ති න සාතලිකා ඔක්කමනේ නිකිත දූරා පවිවේක පුබ්බංගමා විරියං ආරභති අපත්තස්ස පත්තියා අනිගතස්ස අධිගමාය අසච්චිකතස්ස සච්චිකිරියාය තේසං පච්චිමා ජනතා දිට්ඨානුගතින් ආපජ්ජති. අර කියන්නේ ඒක තමයි.
අන්න අර මම කියන්නේ අපිට පූර්වාදර්ශයක් මේකේ නෑ කියලා. පෙළ දහම් තේරුම් ගත්ත අය පූර්වාදර්ශමත් වෙනකොට ඒක තුළ ඔවුන්ගේ කය වචන හැසිරීම් සියල්ල සත්පුරුෂ වෙනකොට, බෝසත් වෙනකොට, විතර්කවලට වහල් නොවෙනකොට ඒක හංගන්න බෑ කාටවත්. අන්න එතකොට අර අනුකරණය තාත්තලා අම්මලා අනුව දරුවෝ හැදෙනවා වගේ. ඒ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරේ වැඩිහිටියන් මේ ආදර්ශය තුළ හික්මෙනකොට හික්මිලා සුවය ලබනවා දකිනකොට අන්න එයාට පූර්ව ආදර්ශයක් තියෙනවා. මම හැමදාම කියන්නේ අපිට පූර්ව ආදර්ශයක් තිබුණේ නැහැ කියලානේ. අපි තේරුම් අරගෙන පූර්ව ආදර්ශය දෙන්න ඕන. එවිට ඉදිරි පරපුර කල්පනා කරයි. නිවන මැරිලා දකින්න එකක් නෙවෙයි. ආගමික ජීවිතය 70 80 පෙන්නන් පස්සේ පන්සලට ගිහින් ලකින්න එකක් නෙවෙයි. ආරම්භයේ පටන් 15 20 වෙනකොට එදා ඉඳන්ම ආගමික ජීවිතේ. ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය වෙනකොට එතන ඉඳලාම නිවන් සුව. 30 40 ඉඳලාම. තේරෙයි ලෝක ප්‍රශ්න හැමෙදී ජීවිතේ කොතරම් විඳින්න පුළුවන්ද කියලා. ලෝක ප්‍රශ්න හැමෙදී මොනම සැලීමක්වත් නැද්ද කියලා තේරෙයි. මේ නේද බුදුන් වහන්සේ වදාළ ලූතුරු සෝවේ කියලා තේරෙයි වේදාට. එනිසා පළමුව මේ සමාජයට කියන්න තියෙන දෙයක් තියෙනවා. ඔය මම කුඩා දරුවෙක් කාලේ කරපු වැඩ විහිළුවක් තියෙනවා. මේ අද පාවිච්චි කරන්නේ 60ක් 70ක් පැනලා නිසා පෙනීමරු නිසා අකුරු ලං කරගන්න උපස්සියලක් නේ. ඒ කාලේ 10 12 කාලේ පාවිච්චි කළේ ඕක නෙමෙයි. ලෝකේ එක එක පාට බලන්න උපස්සියලක් පාවිච්චි කළා. කහ පාට එකක් තිබුණා, රතු පාට එකක් තිබුණා, නිල් පාට එකක් තිබුණා, කණ්ණාඩි. ඒක දාගෙන ලෝකේ පාට බලනවා. ලෝකේ කවදත් කොළ පාටයි. නමුත් කාට කණ්ණාඩියෙන් බලනකොට පාට පේන්නේ. කණ්ණාඩියේ පාට තමයි පේන්නේ. ඔබත් මේ බෞද්ධ කතවල පාට කණ්ණාඩි දාගෙන ලෝකෙ දිහා බලනවානේ. ඕකම ගලවන්න. එතකොට ලෝකේ පාට පෙනෙයි. මේ පාට කණ්ණාඩි නැමැති දෘෂ්ටි නිසා ඔබ අන්ධ වෙලා. මෙච්චර ගැඹුරු දෙයක් මේකේ නෑ කියන එක තේරුම් ගන්න. විශාල ප්‍රමාණයක් නෑ, සරල දෙයක් තියෙන්නේ. අන්න දැන් කියනවා ඉදිරියෙන් ඉන්න අය අර සිව්පසෙන් වාති ප්‍රත්‍ය පිටිපස්සේ පන්නන් මන් බවට පත් වෙන්නේ නෑ. ශික්ෂණය ත්‍රිශික්ෂාව ප්‍රඥා සීල සමාධි සරල කොට නිහිල් කොට තකන්නේ නෑ. ඒ ඉගැන්වීමේ පෙළදහමක් නොව අනුගමනීය පෙළදහමක් වශයෙන් සලකනු ලබනවා. පංච නීවරණයන්ට අහු වී ඒවා මත නිදන නිදි කිරණ එකක් වෙනකොට පංච නීවරණයන් ප්‍රහාණය කරන වට එකතු නොවන ජීවිතයකට සිවුරියවම තම තමන්ට පැවරිතින් රාජකාරී අත නොහරිමින් එකතු වෙන පිරිසක් දකින්න හම්බ වෙනවා. ඔක තමයි මා දකින කාරණාව. යමෙකුට යම් තැනක යමක්ද පැවරෙන්නේ. ඒක කරදරයක් කරගන්න එපා. ඒක නගර සභා කම්කරුවට ඒක. ඔහු ඒක ගඳයි කරදරයි කියලා හිතුවට රැකියාවක් නැහැ. අපට නගරය යන්න හම්බ වෙන්නෙත් නැහැ. රියදුරාට ඒක. රෝගීන් සුව කරන්න වෛද්‍යවරයාට සහාය දියට ඒක. විදියට. සතුන් බලා ගන්නා වූ පසු වෛද්‍යවරයාට එයාට ඒක. අන්න එහෙමයි මේක. වෙලෙන්දාට ඒක. රියදුරාට ඒක. ගොවියාට ඒක. භික්ෂුවට. තම තමන් ජීවත් වන ශේස්ත්‍රයේ තමන්ට යමක් කරන්න වෙනවා. වෙනම වැඩක් මේකේ නෑ. තමන්ට පැවරෙන ඕනෑම රාජකාරියක් කරන්න ඕන. කැමැත්තෙන්. මම උදාහරණයකට කිව්වා මහානකමේ තියෙන වත කියලා එකක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නැත්තම් විහාරයට ගිහින් අතපතු ගාලා සඳුන් කුරුළුපත් කරලා එන එකේ අප්‍රසන්න බවක් නැහැ. නමුත් බහුතරයක් පාවිච්චි කරන වැසිකිළියේ සුගන්ධ නැහැ, දුර්ගන්ධ. ඒකත් අත අරකත් අත. මං කැමති මේ විහාර වතට මං වැසිකිළි වතට කැමති නැහැ කියන්න බෑ. ඒක මාරු වෙනවා. ඒ දෙකම උපේක්ෂාවෙන් කරන්න ඕන. පැවරෙන රාජකාරිය කියලා මම කියන්න උත්සාහ කරන්නේ යන්න එකයි. තම තමන්ගේ ජේෂ්ඨ මට්ටම, කනිෂ්ඨ මට්ටම, පැවිදි මට්ටම, ගිහි මට්ටම තුළ යම් යම් රාජකාරියක් පැවරෙනවා. ඒ තුළමයි ප්‍රතිපදාව හෙවත් ත්‍රිවිධ විතර්කයේ ඉපදීම සමග ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය. මේකනේ
ඒක තමයි ධර්ම විනය. ඒක තමයි භාවනාව. ගුරුවරයා මේ භාවනාව කියලා දෙයි ඕන එකකින්. අර වැඩ Tamanට පැවරෙන જાතිය. වඩා හොඳ හෝ වඩා නරක හෝ බාල හෝ උසස් ඒවා නැහැ ඒකේ. ඒ වගේ මේක ගමෙන් ගමටත් විහාරස්ථානෙන් විහාරස්ථානටත් ගමෙන් නගරයටත් වෙනස් වෙන්න පුළුවන්. ඒව නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රිවිධ විතර්කය ඔබ ලොකු අමාරුවක දානවා. අන්න මේක තේරුම් ගත්ත අය අදාළ දේ අවංකව ශික්ෂණයටපත් වෙන්න වෙනවානේ. පවිවේක රසම් පිවිත්වා අර උපදි වලින් බැහැර වී ලබන්නා වූ සංසුන් විවේකය කෙලස් ඈත් කරගෙන හදාගත්ත తాවකාලික සමාධියේ අන්‍ය සමාධියක විවේකය නෙවෙයි. සංසිඳීමෙන් ලැබෙන සමාධියට ඇලුම් කරනවා. එහි ඉන්න කැමති. ඒ ඉඩ දෙන්නේ නැත්තේ නොසන්සිඳීම නැත්නම් නොසන්සුන් වී බව තේරුම් ගත්තාම නොසන්සීමට එකතු නොවීමෙන් නොසන්සුන්කම බැහැර කර සංසිඳීමේ ඉඳම කැමති අය බවට පත් වෙනවා. ඔය පෙන්වන්නේ ආර්ය මාර්ගයේ ඉන්න තැන් හරිම සුන්දරයි සාන්තයි කියලා පෙන්වන්නේ. එහි පවතිනා වූ අර කලබල නොවන ස්වභාවය. ඒ විතරක් නෙමෙයි. අන්න එයා අර දැන් ඇති කියලා නතර වෙන්නේ නැහැ. නොපත් ඵල නොපත් මාර්ග Tamanට හිමි නොවුනා වූ මාර්ගයට යන්න ඵලයටපත් වෙන්න නිරන්තරයෙන් නිරතුරු උත්සාහයක දෙනවා. ආරබත නික්කමත යොඤ්ඤත මංගේ පන්සලින් පටන් අරන් පන්සිල් වලින් අටසිල් වලට දසසිල් වලට උපසම්පදා සිල් වලට තව එහාට ප්‍රතිපත්ති පූජාව ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවට අනතුරුව මාර්ගඵල පිළිවෙලින් කල්යාණ පුතග්ජන හරි ආර්ය හරි සෝවාන් මාර්ගඵල සකෘදාගාමී මාර්ගඵල අනාගාමී ආර්ය අන්න එහෙම තව එහාට උන්නතිය කෙලවර කරගන්න තියෙන ඕනකම ඒ උත්සාහය නොපසුබටයි. දැන් හරි ඔක්කොම කියලා විහාරස්ථානයක් හරි නම්බුනාමයක් හරි পদවියක් හරි රැකියාවක් හරි ලැබුණාම ස්ථාවර වෙන්න යන්නේ නැහැ. මොකද ඒවා ඔක්කොම ස්ථාවර නැහැ. දාලා යන්න වෙන දේවල්. ඒ සඳහා වීරිය ඒක කායික වීරියක් නෙවෙයි. අර ත්‍රිවිධ විතර්කයන් එන විට එකට එකතු නොවෙන්න අවශ්‍ය විරිය. විරීන්ද්‍රිය විරි බල පතා කරන්නේ. විරි සම්බොජ්ජංග. සංසුන් වෙලා ඉවරනතුරුම වීරිය කරන්න තියෙනවා. දැන් මේක 아무තුවෙන් මම භාවනා කරලා කරනවා කියලා ඇඟෙන්නේ නැති වුණාට මේක හංගන්න බෑ. එතකොට එහි ප්‍රතිඵලය අය විඳිනවා පේනකොට අනිත් අයටත් ඒකට යන්න සිද්ධ වෙනවා. පස්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙත් ඕන ලියලා තියෙන වචනේ. තේරෙන්නේ නැත්තේ ඒකනේ. අර පස්චිම ජනතාව කියන්නේ එක්ක ශිෂ්‍යෝ නැත්නම් ගිහි සමාජය. අර දිහා බලන් ඉන්න අය. ඒක දැකලා ඒ අනුගමනය කරන්න පිළිවෙල කියන එක තමයි මේ දෘෂ්ටානුගතියට කියලා ලියන්නේ. අර පූර්වාදර්ශයක් තියෙනවා අයට. දැන් පූර්වාදර්ශයක් තියෙනකොට එයාට Tamanටත් ඒ පාරේ යන්න හිතෙනවා. අම්මයි තාත්තයි එකතු වෙලා ගෙදර ගහගන්නේ බැනගන්නේ නැත්නම් ත්‍රිවිධර්ක පාවිච්චි කරගන්න නැත්නම් ඒවා සංසිඳවා ගන්න ඉවසීමෙන් ආදරෙන් නම් ඒ අම්මයි තාත්තා ලස්සන ජීවිතේ දරුවෝ ප්‍රිය කරන්නේ නැද්ද? ඔය සමහර අය කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ අපේ අම්මා තාත්තා වගේ ජීවිතයක් කියලා. මොකද කවදාවත් ඒකේ අඬදබර සඳු සරවල් මේ වපරසින් බැලීම් ආත්මාර්ථකාමීන් තිබිලා නැහැ. ගැඹුරු ධර්මයක් නොතිබිලා. මේ රටේ නැද්ද? මහත්තයායනතුරු කෑම කන්න නැතුව ඉන්න අම්මලා නෝනලා නෝනායනතුරු කෑම කන්න නැතුව ඉන්න තාත්තලා. එහෙම ඒක කෛරාටික කපටි බැඳීමක් ක්‍රූරකමක් නෙවෙයි ඒක ලෙන්ගතුකමක්. බුදු සමය සඳහන් කරන්නේ ඒකට ආදරය කියලා. ඔය එක අවස්ථාවකට විතරක් ඕනකමක් ඉටු කරගන්න උපකරණයක් විදිහට පාවිච්චි කරන එක නෙමෙයි ආදරය කියන්නේ. ඒක ආත්මාර්ථයනේ. අරක කෙලස් යටපත් වෙන්න නැසෙන්න තමයි බුදු සමය සඳහන් ආදරය ඉස්මත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තරම් ආදරවන්තයෙක් මම දකින්නේ නැහැ.
උන්වහන්සේට 100% සම්පූර්ණ ආදරයක් තිබුණේ. අන්න අපි කතා කරන ආදරේ බුදුරජාණන් වහන්සේගේ ආදරයෙන් පටන් ගත් එකක් බව තේරුම් ගන්න. ඒක සමස්ත සමාජයටම පතුරවන්න පුළුවන් දෙයක්. ඒක එක්කෙනෙක් තෝරන්න බෑ. නිකලේසී වෙන තරමට මේ ආදරේ මලසු පිපෙනවා. ඒකයි අපි කතා කරන කාරණාවේ පවතින්නේ. අන්න එතකොට ඒ අයත් කාර්ය බහුල වෙන්නේ නැතුව අල්ප කාර්ය තෝරාගෙන අනවශ්‍ය අතහැර දේවල් බැහැර කරලා ප්‍රවේක සෝය කැමති තමන්ගේ වගකීම් ඉටු කරන පිරිස් බවට පත් වෙනවා. ඒ අයත් නොලබන ඵල මාර්ග විඳීම සඳහා පෙළඹෙනු ලබනවා. දැන් සසුන කාගාවද තියෙන්නේ? මෙහෙම වුණොත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන අප්‍රසමත් කියනවා නේද? දැන් අන්තර්දාන වෙනවද පවතිනවද? එබැවින් සංඝ පරපුර කටපාඩමින් ගෙනවිත් ග්‍රන්ථකරණය කොට පිටපත් වශයෙන් තාල පුස්තක පිටපත් වශයෙන් සුරක්ෂිත කොට තබා මේ ග්‍රන්ථ බවට පත්කොට අපට දුන්නා වූ මේ ධර්ම දායාදය. වත්මන් සමාජයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස තුළ පමණක් එහාට ගිය ලෝකයේ තුල ජීවමාන කිරීමේ වගකීම ඔබ මා සතුයි. ඒ කටපාඩම් කර ගැනීමෙන් හෝ විභාග ලිවීමෙන් නෙමෙයි, තේරුම් අරගෙන අනුගමනය කොට මේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ සැබෑ ආදරය ඉස්මතු කර ගැනීමෙන්. ඓතිහාසික කාර්යභාරයක් කළ යුතු. අනිත් හැම කාර්යභාරයකටම ලොකු කාර්යභාරයක්. ඔබ සූදානම්ද? අනුගමනීය ප්‍රතිපදාවක් තුළ මෙතෙන්ට එන්න ඔබ සූදානම්ද? සැක නැත්තේ අනුගමනය කළොත් ප්‍රතිඵල පිළිබඳ සැක නැතිකම. අර සහතික වගේ දෙයක් නෙමෙයි. තමන්ටම දැනෙනවානේ. තමා විසින් ලබන අධිගමය තමන්ට වැටහෙනවින්. තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ නිසල වෙන බව, සැලෙන ස්වභාව අයින් වෙන බව, නිකලෙස් වෙන බව, ඒ තුල සංසුන් බව, ඒ තුල සුව නින්දක් ඇති වෙන බව තව ಜಾති පෙනෙයි. අන්න අපි දැන් දෙවෙනි කොටස පාවිච්චි කළා. පළවෙනි කොටස පාවිච්චි කළා අන්තර්ධානයත් කරන්නේ අපේ අය වැරදි පාරේ ගිහින්, මතු කරන්නේත් අපේ අය තේරුම් අරගෙන අන්න අපි අයිති වෙන්න ඕන අන්තර්ධාන කරන පරපුරට නෙවෙයි දැන්. අන්තර්ධාන වුණ දේ මතු කරන පරපුරට. මාධ්‍යයට ඔබට එහි කොටස්කරුවන් බවට පත්වීමට ශක්ති ධෛර්ය ලැබේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං